අයිබෝවන් අපේ රටේ ජීවත් වන බොහෝ දෙනෙකු ක්‍රිකට් තරඟ නරඹන්නට විශාල කැමැත්තක් දක්වනවා. ඒ විදිහට ක්‍රිකට් තරඟ නරඹන පිරිසෙන් වැඩි දෙනෙකු විවේකයක් ලැබුණු විටක ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වෙනවා. ඒ වරින් ක්‍රිකට් ක්‍රීඩා කරන උදවිය එක් පන්දු යවන්නන්ව අනුකරණය කරමිනුත් පන්දු යැවීමට උත්සාහ කරනවා. ඒදී සාමාන්‍ය ඉරියව් වලින් පන්දු යවන පන්දු යවන්නන්ව පහසුවෙන් අනුකරණය කිරීමට හැකි වුණත් අනුකරණය කිරීමට තරමක් අපහසු වුණු අසාමාන්‍ය ඉරියව් තිබුණු පන්දු යවන්නන්ද ලෝක ක්‍රිකට් ඉතිහාසය තුළ බිහි වුණා. මේ වටිනා සුවිශේෂී වීඩියෝවෙන් අපි ඔබට ඉදිරිපත් කරන්නේ ලෝක ක්‍රිකට් ඉතිහාසය තුළ බිහි වුණු අසාමාන්‍ය පන්දු යැවීමේ ඉරියව්වක් තිබුණු පන්දු යවන්නන් 10 දෙනෙකු පිළිබඳ වටිනා විස්තරයයි. රැඳිලා ඉන්න මේ සුවිශේෂී වූ වීඩියෝවේ අවසාන තත්පරය දෙක. අංක 10 දෙබශීෂ් මොහොන්ටි ඉන්දියාව 1997 අගෝස්තු 9 වෙනිදා කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේදී ආරම්භ වුණු ටෙස්ට් තරඟයේදී දෙබශීෂ් මොහොන්ටි නම් ඉන්දියානු දකුණත් වේග පන්දු යවන ටෙස්ට් වරම් දිනා ගන්නවා. එසේ මීට මාසයකට පස්සේ කැනඩාවේදී පැවති සහරා මිත්‍රත්ව කුසලාන එක්දින තරඟාවලියේදී මොහොන්ටිට එක්දින වරමුත් හිමි වුණා. ඒ අයුරින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසි මොහොන්ටි සැමගේම අවධානය දිනාගත්තේ ඔහු සතුව තිබුණු තරමක් වෙනස් පන්දු යැවීමේ ඉරියව්ව නිසායි. එහිදී පන්දුව මුදාහැරීමට පෙර ඔහුගේ දෙයත චලනය වන ආකාරය සාමාන්‍ය පන්දු යවන්නෙකුට වඩා වෙනස් ස්වභාවයක් ගත්තා. ඔහුගේ මේ වෙනස්ම පන්දු යැවීමේ ඉරියව්ව බොහෝ දෙනෙකුගේ හිත දිනාගත් නිසාම 1999 ලෝක කුසලානයේ නිල ලාංඡනයට පවා එය තෝරා ගනු ලැබුවා. වසර 4ක් පුරාවට එක්දින පිටියේ රැඳී සිටි මේ පන්දු යවන්න තරඟ 45 ක්‍රීඩා කරමින් එහිදී කඩලු 57ක් බිඳ දැමීමටත් සමත් වුණා. නමුත් මොහුට ටෙස්ට් ක්‍රිකට් තරඟ දිවිය තුල දිගු ගමනක් යාමට අවස්ථාව නොලැබුණු නිසා තරඟ දෙකක් තුල දවා ගැනීමට ඔහුට හැකියාව ලැබුණේ කඩලු 4ක් පමණයි. අංක 9 ජෙෆ් තොම්සන් ඕස්ට්‍රේලියාව 1972-1985 කාල සමය තුළ ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියෝජනය කළ ජෙෆ් තොම්සන් එකල ලෝකයේ වේගවත්ම පන්දු යවන්නා බවටයි පත්ව සිටියේ. දකුණතින් වේග පන්දු යවන්නෙකු වුණු තොම්සන් පන්දු යවූ ඉරියව්ව ලසිත් මාලිංගගේ පන්දු යැවීමේ ඉරියව්වටම තරමක් සමානයි. එම යුගයේදී පන්දු යවන්නන්ගේ පන්දුවල වේගය මැනීමට නිසි ක්‍රමවේදයක් නොතිබුණු නිසා තොම්සන්ගේ පන්දුවල වේගය පිළිබඳව යම් අදහසක් ලබා ගන්නට අපට අපහසුයි. හැබැයි එකල තොම්සන්ගේ පන්දුවල තිබුණු අධික වේගය නිසාම පිතිකරුවන් රැසක් ආබාධයන්ට ලක් වුණා. 1975 ලෝක කුසලාන තරඟාවලිය යටතේ පැවති ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියානු තරඟයේදී තොම්සන් විදුලි වේගෙන් යවූ පන්දු හමුවේ සුනිල් වෙත්තමුනි සහ දුලිප් මෙන්ඩිස් තුවාල ලැබීම ඊට හොඳම උදාහරණයක් ලෙසින් අපට මෙහිදී සඳහන් කළ හැකියි. ඒ අයුරින් ලෝක ක්‍රිකට් පිටිය තුල නමක් දිනාගෙන සිටි ජෙෆ් තොම්සන් ටෙස්ට් තරඟ 51කදී කඩලු 200කුත් එක්දින තරඟ 50කදී කඩලු 55කුත් දවාගෙන තිබුණා. ඒ වගේම තමයි එම යුගයේදී තොම්සන්ට අධික වේගෙන් පන්දු යැවීම සඳහා ඔහුගේ අසාමාන්‍ය පන්දු යැවීමේ ඉරියව්ව උපකාරී වුණු බවටයි ක්‍රිකට් විචාරකයන්ගේ අනුමානය වුණේ. අංක 8 ජස්ප්‍රීත් බුම්රා ඉන්දියාව 2016 වසරේ සිට ඉන්දිය කණ්ඩායම නියෝජනය කරන ජස්ප්‍රීත් බුම්රා ඉන්දිය ප්‍රීමියර් ලීග් තරඟාවලිය හරහා බිහිවුණු තවත් එක් දක්ෂ වේග පන්දු යවන්නෙක්. ඔහු මුම්බයි ඉන්ඩියන්ස් කණ්ඩායම නියෝජනය කරමින් දැක්වූ දස්කම් නිසාම ඉක්මනින්ම ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට ඔහුට අවස්ථාව හිමි වුණා. මුල් යුගයේදී සීමිත පන්දුවර තරඟ සඳහා විශේෂඥ පන්දු යවන්නෙකු ලෙසින් ක්‍රීඩා කළ බුම්රා පසු යුගයේදී ටෙස්ට් තරඟවලදී සුපිරි දස්කම් දැක්වීමට සමත් වුණා. ඒ අනුව අද වෙද්දී මේ පන්දු යවන්න ටෙස්ට් තරඟ 19කදී කඩලු 83කුත් එක්දින තරඟ 67කදී කඩලු 108කුත් 20 තරඟ 50කදී කඩලු 59කුත් දවාගෙන තිබෙනවා. දකුණතින් වේග පන්දු යවන බුම්රාට තිබෙන්නේ ඔහුටම ආවේනික වුණු සුවිශේෂී පන්දු යැවීමේ ඉරියව්වක්. බුම්රාගේ මේ සුවිශේෂී පන්දු යැවීමේ ඉරියව්ව නිසාම ඔහුට යෝකර පන්දු පහසුවෙන්ම යැවීමේ හැකියාවකුත් ලැබී තිබෙනවා. අංක 7 සොහෙල් ටන්වීර් පාකිස්තානය පාකිස්තානය කියන්නේ ඈත අතීතයේ සිටම ලෝක ක්‍රිකට් පිටියට දක්ෂ වේග පන්දු යවන්නන් දායාද කළ රටක්. එනුව පහුගිය කාලයේදී පාකිස්තානය නියෝජනය කළ දක්ෂ වේග පන්දු යවන්නන් අතරට සොහෙල් ටන්වීරුත් අයිති. සීමිත පන්දුවර තරඟ සඳහා වඩාත් උචිත පන්දු යවන්නෙකු වුණු සොහෙල් ටන්වීර් වඩාත් කතාබහට ලක් වුණේ ඔහුගේ අපූර්ව පන්දු යැවීමේ ඉරියව්ව නිසායි. වමතින් වේග පන්දු යවන්නෙකු වූ ටන්වීර් පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වන්නේ ඔහු අමුතුම ආකාරයකට පන්දුව අතින් නිදහස් කිරීම නිසා. 2007-2017 කාල සමයේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ රැඳී සිටි මේ සුවිශේෂී පන්දු යවන්න එක්දින තරඟ 62කදී කඩලු 71කුත් 20 තරඟ 57කදී කඩලු 54කුත් ටෙස්ට් තරඟ 2කදී කඩලු 5කුත් දවාගෙන තිබෙනවා. ඊට අමතරව ගත්තොත් 2008 ඉන්දියන් ප්‍රීමියර් ලීග් තරඟාවලිය නියෝජනය කළ මේ පන්දු යවන්න එහිදී සුපිරි දස්කම් දැක්වීමට සමත් වුණා. රාජස්ථාන් රොයල්ස් කණ්ඩායමට මුල්ම වරට IPL කිරුළ ලබා ගැනීම සඳහා පන්දුවෙන් සුවිශේෂී මෙහෙයක් කළ ටන්වීර් කඩලු 22ක් ලබාගෙන තරඟාවලියේ වැඩිම කඩලු ලාභියා බවටත් පත් වුණා. එසේම එම තරඟවාරයේදී ඔහු චෙන්නයි සුපර් කිංස් කණ්ඩායමට එරෙහිව ලකුණු 14කට ලබාගත් කඩලු 6 2019 තරඟවාරය දක්වාම ඉන්දියන් ප්‍රීමියර් ලීග් තරඟ ඉතිහාසයේ
ඕනෑම පන්දුවවන්නෙකු තරගයකදී සිදු කළ හොඳම පන්දුවීම ලෙසින් සටහන් වුණා. අංක 6 මොලෝකි මුකේත්සි බොත්ස්වානා. 2005 වසරේදී බොත්ස්වානා රාජ්‍යයට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලේ අර්ධකාලීන සමාජිකත්වය හිමි වුණා. එසේම 2019 වසරේ සිට ඔවුන්ට ජාත්‍යන්තර 2020 තරඟ ක්‍රීඩා කිරීමේ අවස්ථාවක් හිමි වුණා. බොත්ස්වානා කණ්ඩායමට ක්‍රීඩා කළ 2020 තරඟ 7ටම සහභාගී වුණු මෙලෝකි මුකෙත්සි නම් වමතින් දඟපන්දුවවන්නා කඩලු 6ක් බිඳ දමා තිබෙනවා. එදී ඔහු පන්දුවීමට දුවගෙන එන විට අනුගමනය කරන පියවරෙහි අපූර්වත්වයක් දක්නට ලැබෙනවා. එනිසා වර්තමානයේදී අමුතුම ආකාරයට පන්දුවවන්නන් කීප දෙනා අතරට මුකෙත්සිත් අයිති වෙනවා. අංක 5 පවෙල් ෆ්ලෝරින් රුමේනියාව. 2017 වසරේදී රුමේනියාවටත් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලේ අර්ධකාලීන සමාජිකත්වය හිමි වෙනවා. එසේම 2019 වසරේ සිට ඔවුන්ටත් ජාත්‍යන්තර 2020 තරඟ ක්‍රීඩා කිරීමේ වරම් හිමි වුණා. එනුව වර්තමානයේ වෙද්දී රුමේනියා කණ්ඩායම 2020 තරඟ 8ක් ක්‍රීඩා කොට තිබෙනවා. එම තරඟ 8 සඳහාම සහභාගී වුණු පවෙන් ෆ්ලෝරින් නම් මේ පන්දුවවන්නා එහිදී කඩලු 8ක් දවා ගැනීමට සමත් වනවා. එදී වැඩි දෙනෙකුගේ අවධානය දිනාගත්තේ ෆ්ලොරින් නම් දකුණත් මද වේග පන්දුවවන්නාගේ මේ සුවිශේෂී පන්දුවීමේ ඉරියව්ව. සාමාන්‍ය ආකාරයට දුවගෙන එන ෆ්ලොරින් පිතිකරුවා වෙත පන්දු යොමු කරන්නේ අසාමාන්‍ය ආකාරයකින්. ඔහු පන්දුවවන ආකාරය නිරීක්ෂණය කළ විට එකවරම මතකයට නැගෙන්නේ කුඩා දරුවෙකු පන්දුවවන ආකාරය. එනිසා ලෝක ක්‍රිකට් ඉතිහාසය තුල බිහිවුණු අසාමාන්‍ය ඉරියව්වකින් පන්දුවවන්නන් අතරටත් ෆ්ලොරින්ගේ නමත් ඇතුළත් කළ හැකියි. අංක 4 ලසිත් මාලිංග ශ්‍රී ලංකාව. 2004 වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසි ලසිත් මාලිංග පසුගිය දශක දෙකක කාලය තුළ ලෝක ක්‍රිකට් පිටියේ දක්නට ලැබුණු භයානකම අති දක්ෂ පන්දුවවන්නන් කීප දෙනා අතරට අන්තර්ගතයි. සීමිත පන්දුවර තරඟ සඳහා විශේෂඥයෙකු වුණු මේ සුපිරි පන්දුවවන්නා ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ 340කට සහභාගී වී කඩලු 546ක් දවාගෙන තිබෙනවා. එදී ඔහු එක්දින තරඟ 226කදී කඩලු 338කුත් 2020 තරඟ 84කදී කඩලු 107කුත් ටෙස්ට් තරඟ 30කදී කඩලු 101කුත් දවා ගැනීමෙන් සුපිරි දස්කම් දැක්වීමට සමත් වුණා. ඒ අයුරින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී සුපිරි දස්කම් දැක්වූ මාලිංග පන්දුවීමේ අමුතුම පන්දුවීමේ ඉරියව්වකින් ලෝකයේම වසඟයට ගත්තා. එනිසා මාලිංගට පහසුවෙන්ම යෝකර පන්දුවීමට හැකි වුණු නිසා ඔහු අදටත් යෝකර පන්දුවේ රජු ලෙසින් හඳුන්වනු ලබනවා. ලෝක ක්‍රිකට් ඉතිහාසය තුළ විරල ගණයේ දස්කම් රැසක් ප්‍රදර්ශනය කළ මාලිංග එක්දින සහ 2020 තරඟවලදී පිටම කඩලු 4ක් දවාගත් ලෝකයේ ඉන්න එකම පන්දුවවන්නා ලෙසින් අදටත් ඉතිහාසගත වී තිබෙනවා. එසේම එක්දින කඩලු ත්‍රිත්ව 3ක් ලබාගත් මාලිංග එක්දින තරඟවලදී මෙන්ම එක්දින ලෝක කුසලාන තරඟවලදී වැඩිම කඩලු ත්‍රිත්ව ප්‍රමාණයක් ලබාගත් පන්දුවවන්නා ලෙසින් වාර්තා පොත් අතරට එක්වහමාරයි. ඊට අමතරව මේ සුපිරි පන්දුවවන්නා 2020 කඩලු ත්‍රිත්ව 2ක්ද ලබා ගැනීමට සමත් වී සිටිනවා. ඒ අනුව සීමිත පන්දුවර තරඟවලදී වැඩිම කඩලු ත්‍රිත්ව ප්‍රමාණයක් ලබාගත් පන්දුවවන්නා බවට පත්ව සිටින්නේ ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංගයි. අන්න ඒ නිසා ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ ශ්‍රී ලාංකීය නාමය බැබලවීමට ලසිත් මාලිංගට හැකියාව ලැබුණා. අංක 3 ශිවිල් කෞශික් ඉන්දියාව. 2016 ඉන්දිය ප්‍රීමියර් ලීග් තරඟාවලියේදී ගුජරාට් ලයන්ස් කණ්ඩායම නියෝජනය කළ එක්තරා පන්දුවවන්නෙකු අමුතුම ආකාරයට පන්දුවවුවා. ශිවිල් කෞශික් නම් එම පන්දුවවන්නා වමත් චයිනමන් පන්දුවවන්නෙකු වුණත් ඔහුගේ පන්දුවීමේ ඉරියව්ව අසාමාන්‍ය ස්වභාවයක් ගත්තා. එහිදී දක්නට ලැබුණු සුවිශේෂීම කරුණ වුණේ කෞශික් පිතිකරුවා වෙත පන්දු යොමු කිරීමට විශාල ආයාසයක් ගැනීමයි. 2016 ඉන්දියන් ප්‍රීමියර් ලීග් තරඟාවලියේදී තරඟ 10කට සහභාගී වුණු කෞශික්ට එහිදී කඩලු 6ක් දවා ගැනීමට හැකියාව ලැබුණා. අසාමාන්‍ය ඉරියව්වකින් පන්දු යවුවත් අකණ්ඩව දස්කම් අතර නොසිටීම නිසා මේ පන්දුවවන්නා යලි ඉන්දියන් ප්‍රීමියර් ලීග් තරඟාවලිය සඳහා ක්‍රීඩා කිරීමට අවස්ථාවක් ලබා ගත්තේ නැහැ. අංක 2 පෝල් ඇඩම්ස් දකුණු අප්‍රිකාව. 1995-2004 කාල සමයේදී දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ පෝල් ඇඩම්ස් 90 දශකයේදී බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් පන්දුවවන්නෙක්. ඒ පෝල් ඇඩම්ස්ට තිබුණු අසම්මත පන්දුවීමේ ඉරියව්ව නිසා ඒ යුගයේදී පෝල් ඇඩම්ස් පන්දුවවූ ඉරියව්වට සමාන ඉරියව්වකින් පන්දුවවූ පන්දුවවන්නෙක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුල දක්නට ලැබුණේ නැහැ. ඇඩම්ස් වමත් චයිනමන් පන්දුවවන්නෙක් වුණත් ඔහු පන්දුව අතින් මුදා හැරීමට විශාල ආයාසයක් ගත්ත නිසා ඒ ප්‍රේක්ෂකයන්ට දිස්ුනේ අමුතුම ආකාරයකට. එනිසා පෝල් ඇඩම්ස්ට ලෝක ක්‍රිකට් පිටිය තුළ විශාල ජනප්‍රියත්වයක් හිමිව තිබුණා. කෙසේ වෙතත් සීමිත පන්දුවර තරඟවලට වඩා ටෙස්ට් තරඟවලදී ඔහු කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වුණේ. ඒ අනුව මේ පන්දුවවන්නා ටෙස්ට් තරඟ 45කදී කඩලු 134ක් දවා ගැනීමදී එක්දින තරඟ 24කදී දවා ගත්තේ කඩලු 29ක් පමණයි. පෝල් ඇඩම්ස් නම් මේ පන්දුවවන්නා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගෙන වසර 17ක් ගතව තිබුණත් ඔහු ගැන තවමත් බොහෝ දෙනෙකු සිහිපත් කරන්නේ ඔහු අනුගමනය කළ අපූරු පන්දුවීමේ ඉරියව්ව නිසායි. අංක 1 කෙවින් කොත්තිගොඩ ශ්‍රී ලංකාව. දැනට 22 දිවියේ පසුවන කෙවින් කොත්තිගොඩ දකුණතින් පාදක පන්දුවවන්නෙක්.
කෙවින් පිළිබඳව ලෝකයේ බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වුණේ ඔහු අබුඩාබි T10 තරඟාවලියට ක්‍රීඩා කිරීමත් එක්ක. එම තරඟාවලියේදී මරාතා ඇරබියන්ස් කණ්ඩායම නියෝජනය කරමින් කෙවින් පන්දු වූ ඉරියව්ව පිළිබඳව වැඩි දෙනෙක් කතා කළා. ඒ සාමාන්‍ය දකුණත් පාදක පන්දු යවන්නෙකු පන්දු යවන ඉරියව්වට වඩා වෙනස් එකක් වුණු නිසා. ඉතින් මේ පන්දු යවන්න පන්දුව පිටිකරුවා වෙත යොමු කිරීමට පෙර ඔහුගේ දෙයත් සහ සිරුර අසාමාන්‍ය ආකාරයට චලනය කරනු ලබනවා. තවමත් ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීමට අවස්ථාවක් නොලැබුණා. පළමු පෙළ තරඟ 14ක්, ලිස්ට් A තරඟ 9ක්, 20 තරඟ 11ක් දැනට මොහු ක්‍රීඩා කොට තිබෙනවා. එම තරඟවලදී විශේෂ දස්කමක් දැක්වීමට මොහුට හැකියාව ලැබුණේ නැත. මේ පන්දු යවන්න සතුව අපූර්ව හැකියාවක් තිබෙන බව බැලූ බැල්මට පෙනෙන කාරණයක්. එනිසා මොහුගේ දක්ෂතා ඔප්නංවා මනා පුහුණුවක් ලබා දුනහොත් ඉදිරි අනාගතයේදී ශ්‍රී ලංකාවෙන් තවත් දක්ෂ දඟපන්දු යවන්නෙක් බිහිවනු නොඅනුමානයි. ඉතින් විශ්මය දනවන විශ්වය පුරා සැරිසරන්න තවමත් මිලියනයකට අධික සබ්ස්ක්‍රයිබර්ස්ලත් එක්ක ඔබත් එකතු වී නැත්නම් දැන්ම අපේ YouTube channel එක subscribe කරන්න. තවත් කෙනෙකුට මේ වීඩියෝ එක පේන්න share කරලා ඔවුන් නොදන්න දේවල් ඔබ නොදන්න දේවල් සියල්ල බෙදා හදා ගන්න අමතක කරන්න එපා. තවත් දවසක මේ වගේම සුවිශේෂී වටින කියන වීඩියෝවකින් ළඟදිම දවසක ඔබව හමු වෙනවා. එතෙක් රැඳිලා ඉන්න දිගටම ඔබේ ආදරණීය විශ්ම ලෝකයත් එක්ක. අදට අපි ගිහින් එන්න. ඔබට සුබ දවසක්. ජය වේවා.